නවය ශ්‍රේණිය විද්‍යාව අපි 8 වෙනි පාඩම තමයි අද සාකච්ඡා කරන්න යන්නේ. ජීවීන්ගේ සංධාරණය හා චලනය. එතකොට අපේ මාතෘකාව ජීවීන්ගේ සංධාරණය හා චලනය. ජීවීන්ගේ සංධාරණය සහ චලනය. අපේ 8 වෙනි පාඩම. දැන් ජීවීන් කිව්වම අපි දන්නවා ප්‍රධාන කොටස් දෙකයි. කොහොමද ජීවීන් කිව්වම එක කණ්ඩායමක් සත් සහ ජීවීන් කිව්වම එක කණ්ඩායමක් සත්ව අනිත් කණ්ඩායම ශාක. දැන් අවශ්‍ය දේ ඕගොල්ලෝ සටහන් කරගන්න. ඊටාම හැමින් සිරුයි පාඩම කරගෙන යනවා. සටහන දිගට තියෙනවා. නැවත පාඩම කරන්නේ නැහැ. මොකද මේ මම කරන පාඩම් මේ තාක්ෂණය හරහා ඊටාම පැහැදිලිව කරන්නේ. ඒ නිසා සටහන් කරගන්න. දැන් මේ සැකිල්ල උනත් ගහලා ජීවීන් කිව්වම කොටස් දෙකයි සත්ව හා ශාක. එතකොට සංධාරණය කියන්නේ සංධාරණය කියලා කියන්නේ ඍජුව ඉන්නේ. ඍජුව සිටීම. විශේෂයෙන් සංධාරණය. මගේ සංධාරණය කෙලින් ඉන්නේ. මෙහෙම ඉන්න මට උදව් කරනවා කවුද? මගේ ඇඟේ තියෙන අස්ථි. පාදවල ඉඳලා මේ උදර කුහරය උරස් කුහරය මේ විදිහට අස්ථි උදව් කරනවා. ඒ අස්ථි සංදි වෙලා තියෙනවා තැන් තැන් වලින්. මේව අස්ථි උදව් කරනවා, සංදි උදව් කරනවා, ඒක විශේෂයෙන් පේශි උදව් කරනවා. සංධාරණය වෙන්නේ. මම ජීවියෙක්. මම කොඳු වැටයක් තියෙන ජීවියෙක්. ඒවත් පෘෂ්ඨවංශිකයෙක්. ඒතර පෘෂ්ඨවංශිකයෙක්ගේ සංධාරණයට උදව් කරනවා පේශි, පටක වලින් හැදිච්ච පේශි සහ අස්ථි සහ විශේෂයෙන් ඒ දෙක සංදි උදව් කරනවා. එතකොට පෘෂ්ඨවංශික සත්වයින්ගේ සංධාරණය සඳහා පේශි සහ අස්ථි උදව් කරනවා කියලා ඕගොල්ලන්ට කෙටියෙන් හිතන්න පුළුවන්. දැන් ඔය අතර ඉන්න අපෘෂ්ඨවංශිකයෝ ගොළු බෙල්ලා වගේ අය, හැකරැල්ලා වගේ අය, කොඳු වැටයක් නැති අය. දැන් මාළුවන්ටත් කොඳු වැටයක් තියෙනවා. ගෙම්බන්ටත් කොඳු වැටයක් තියෙනවා. නයින්ටත් කොඳු වැටයක් තියෙනවා. හැබැයි ඉස්සන්ට කොඳු වැටයක් නැහැ. දැල්ලන්ට කොඳු වැටයක් නැහැ. ගොළු බෙල්ලන්ට නැහැ. යඩවිල්ලුන්ට නැහැ. ඒ අයගේ අස්ථි වලට අස්ථි නැහැනේ. සංධාරණය සඳහා උදව් කරන්නේ ඒ අයගේ පේශි පමණයි. චලනය කියන්නේ චලනය කියන්නේ චලනය ක්‍රම දෙකයි. එකක් සංචලනය. සංචලනය කියන්නේ එක් ස්ථානයක ඉඳලා තව ස්ථානයකට යන ගමන් කරන මම මෙතන ඉඳලා මෙතෙන්ට ගියොත් ඒක සංචලනය. අනිත් එක තමයි චලනය. දැන් චලන මම මේ ඉන්න ගමන් මේ අත උස්සන එක චලනය. මේ ස්ථානෙන් යන්නේ වෙන කොහෙද? එතකොට සෑම සත්වයකම කොඳු වැට තිබෙන කොඳු වැට නැහැ. පෘෂ්ඨවංශික අපෘෂ්ඨවංශික සංචලන කරනවා. ඒ සංචලන වලට උදව් කරන්නේ පේශි කාගේද? අපෘෂ්ඨවංශිකයින්ගේ. පෘෂ්ඨවංශිකයින්ගේ නම් පේශි සහ අස්ථි. සංදි උදව් කරනවා. සංදි මේ වැලවිට සංදිය වෙනවා. දනිස් සංදි උදව් කරනවා. එතකොට චලනයක් වෙන්නේ චලන වලට සත්තුන්ගේ නම් උදව් කරනවා මම මේ කියපු පේශි සහ අස්ථි. එතකොට ශාක නම් සංචලනය කරන්නේ නැහැ. ශාකත් සමහර වෙලාවට ඊටමත් මොය ජලජ ශාක තියෙනවා ක්ලැමිඩෝමෝනස් වගේ. ජලයේ ජීවත් වන ක්ෂුද්‍ර ජීවි ක්ෂුද්‍ර ශාක. ඒගොල්ලෝ නම් තමන් ඉන්න පොකුණේ ජලාශේ එක ස්ථානයක ඉඳන් තව ස්ථානයක ගමන් කරන වෙලාවල් තියෙනවා. ඉරුවෙලිය වැටෙනකොට එහෙම පොඩි සංචාරණයක් පේනවා ඒ ක්ෂුද්‍ර පැලෑටි වල. නමුත් පොදුවේ එකක් කළා අපි හිතනවා
ශාක කරන්නේ චලන විතර. මොනවද? අග්‍රස්ත යනවා කොහාටද? උඩට. ශාකවල මුල් පහළට. ආය අග්‍රස්තය හිරුවෙලිය තියෙන පැත්තට නැමෙනවා. දැන් ගෙවල් ගාව තියෙන ශාක ඔක්කොම ගේ පහළේ පැත්තට නැමෙනවා. මොකද හිරුවෙලිය වැඩිපුර ලැබෙන්නේ මේ පැත්තේ. පාරවල් අයිනේ තියෙන ශාක අපි පාරක් දිගේ යනකොට ඔක්කොම මෙහෙම නැමිලා තියෙන බව පේනවා. වියනක් වගේ. හේතුව හිරුවෙලිය ඇද්දෙසට නැමෙනවා. ඒතර චලන කියන්නේ ඒවට. දැන් මම හිතන්නේ ඕගොල්ලන්ට අවබෝධයක් තිබෙනවා. ජීවීන් කවුද? සතුන් සහ ශාක. ඒගොල්ලන්ගේ සන්ධාරණය කියන්නේ මොකද්ද? ඒගොල්ලන්ගේ චලනය කියන්නේ මොකක්ද? සන්ධාරණය ශාකවල නම් සන්ධාරණයට ආකාශීය ශාක. ඒ කියන්නේ හඳ හයිය නැති ශාක. කුඩළු වගේ ඔය පොඩි පොඩි ශාක තියෙන්නේ. මොන කුඩු පිය වගේ අපි දන්නවා වතුර තිබුණ නැත්නම් නැහැ. එහෙනම් ජලය ඒ ශාක කඩේ සෛලම පද්ධතිය. සෛලම කියන්නේ පොළවේ ඉඳලා ඉහළට ජලය ගෙන යන නාල පද්ධතිය. ජලයේ පිරී පවතින තමයි කෙලින් තියෙන්නේ. ජල ප්‍රමාණය. අපි කියනවා අපට ශාකයක තියෙන ජල ප්‍රමාණයට ශූන්‍යතාවය කියලා. සෛලවල තියෙන ජල ප්‍රමාණය. ඒ ශූන්‍යතා තත්ත්වයේ සන්ධාරණයට බලපානවා කාගේද? ආකාශීය කඳන් තියෙන. ඒ කියන්නේ අයිය කඳන් නොවන. අඹ වගේ එකක් ගත්තොත් කාශීය කඳන් තියෙන. ඒගොල්ලෝ නම් වතුර නැහැ කියලා නැවෙන්නේ නැහැ කවදා. කොච්චර අබගස් පොල්ගස් විශේෂයෙන් දැන් අපි දන්නවා අපේ ප්‍රදේශේ ජීවිතේට නැවෙන්නේ නැහැ. මොකද ඒගොල්ලන්ගේ කඳ සෙලියුලෝස් ලිග්නින් වගේ ඒවල් තැන්පත් වෙලා හයිය අරටුවක් නැද තියෙනවා. ඒ නිසා ඒවා සන්ධාරණය වෙනවා එම ලිග්නින් සෙලියුලෝස් ආදිය තිබෙන නිසා. ඒතර මේ පාඩමේ අපේ 4 වෙනි පාඩමේ මාතෘකාව පැහැදිලි. ජීවීන් යන කවුද? ඒ අයගේ සන්ධාරණය කියන්නේ කුමක්ද? ඒ සඳහා බලපාන තත්ත්ව මොනවද? ඒ අයගේ චලන කියන්නේ මොනවද? ඒ සඳහා බලපාන තත්ත්ව මොනවද? එහෙමනම් මම දැන් මෙන්න මෙහෙම පොඩි වැඩ කරමින් මේ කොටස පටන් ගන්නවා. අපි දැන් සලකනවා දරුවනේ මෙන්න මේ කියන ජීවි. මෙතන ඉන්නවා අක්ෂුද්‍ර. ඊයසට පේන්නේ නැති අන්වීක්ෂ වලින් බලන ජීවි. හරි. එතකොට මම මේ සතුන් ගැන කතා කරන්නේ. මෙන්න සත්වයා. හරි. එතකොට මේ චලනය යොදා ගන්නා කාරණය. යොදා ගන්නා කාරක සත්වයා සහ චලනයට යොදා ගන්නා කාරණය. දැන් ඔන්න බලන්න සත්වයා. පළවෙනි සත්වයා. ඇමීබා. ඇමීබා කොහොම කෙනෙක්ද? පියවි හැඩ පේන කෙනෙක් නෙවෙයි. මහා ජීවියෙක් නෙවෙයි. ක්ෂුද්‍ර ජීවි. දෙවෙනි සත්වයා එවුග්ලිනා. ඒ ක්ෂුද්‍රයි. තුන්වෙනි සත්වයා පැරමීසියම් එසේමයි. ක්ෂුද්‍රයි. පැරමීසියම්. එතකොට ගැඩවිලා. ක්ෂුද්‍ර නෙවෙයි යා. ගැඩවිලා. එතකොට කුඩැල්ලා. සුද්‍රනේ කුඩැල්ලෝ ඉන්නවා අපේ ඇඟේ ඉල්ලා තියෙනවා අපේ අඩු කරා වගේ පළාතවල සමාන සින්දර පළාතවල ඩොල්ෆින්. කවුද ඩොල්ෆින් කියන්නේ? මොහොතේ ජීවත් වෙන හොඳ මොලයක් තියෙන මත්ස්‍යයෙක් නෙවෙයි ශිරපායියෙක්. දැන් මේ නම ඉනිගත්තයි පස්සේ ඩොල්ෆින්ලා විශාල පිරිසක් මැරිලා ඇතයි කියලා අපි අපේක්ෂා කරනවා. මම හිතන්නේ ඊයේද පෙරේද කොහෙද ඩොල්ෆින් කෙනෙක් අපේ ලංකාවේ වෙරළට මිය ගිය ඩොල්ෆින් කෙනෙක් ගොඩ ගහලා තිබුණා. 7 දැන් වල සත්වයෝ 7ක් අපි ගාව ගුළු බෙල්ලා දන්න කෙනෙක් අට නයා දන්න කෙනෙක් 9 ගෙම්බා 10 කපුටා
දන්න අය 11ක් චීටා කියන්නේ කවුද? වේගෙන් දුවන්න පුළුවන් ශිරපාල් කොටියෙක් වගේ ප්‍රතික්‍රියා වෙනස් බලල් පොල් අයිති කෙනෙක්. 12 දන්නේ නැති කෙනෙක් අන්තිම කෙනා කවුද? මිනිසා. දන්නේව නැහැ නේද? හරි. දැන් මේ එක එක්කෙනා මේ ඉන්න සත්වෙයි චලනය චෝදා ගන්නා කාරකය. කාරකය කියන්නේ දරුවනේ කොහොමද මේගොල්ලෝ චලනය වෙන්නේ? මොනවා ආධාර කරගෙන? පළවෙනි එක්කෙනා ඇමීබා. කොහොමද ඇමීබා චලනය වෙන්නේ? ඇමීබා කියන සත්වයා ශුද්‍ර සතෙක්, ඇහැට පේන්නේ නැති මේ විදිහේ හැඩයක් තමයි තියෙන්නේ. ඒ විදිහේ හැඩයක් තියෙන ඇමීබාගේ. ඇමීබා තමාගේ චලනය සඳහා භාවිතා කරනවා ව්‍යාජ පාද කියලා කාර්ය. ඇහැට පේන්නේ නැති අනිකට ව්‍යාජ පාද හැට පේන්නේ නැහැ. ඔන්න ඇමීබා. එක එවුග්ලිනා. මේ විදිහේ තමයි අපිට අන්වික්ෂීය බැලුම එවුග්ලිනාගේ. එතකොට එවුග්ලිනා චලනය සඳහා කශිකා යොදා ගන්න. පැරමීසිය. මෙන්න මේ විදිහේ සත්වේ. එතකොට පැරමීසිය පක්ෂම කියලා තියෙන පොඩි අවයව විශේෂයක්. පක්ෂම පොඩි හිනි කෙලි වගේ. මේ ව්‍යාජ පාදයි කශිකත් මේ විදිහයි. ඒවා එකක්වත් ඇහැට පේනව නෙමෙයි. ඔන්න බලන්න ඔය ක්ෂුද්‍ර සත්වේ චලනයට යොදා ගන්නා කාරකේ. එතකොට ගැඩවිලා. කොහොමද ගැඩවිලා? ගැඩවිලාට පාද නැහැ. ගැඩවිලා පස් තුන තමයි චලනය කරන්නේ. ගැඩවිලාගේ පේශි ඇඟේ තියෙන පේශි චලනය කරමින් ඇදිලා යනවා. කුඩැල්ලක් එසේම. පේශි. ඩොල්ෆින් අවල්පත්. ඩොල්ෆින්ගේ තියෙන වරල් වගේ කොටස් වලට අපි කියන්නේ අවල්පත් කියලා. ගොළුබෙල්ලා පේශි. පාද නැහැ. පේශි. මාංශ පේශි. ණය පේශි. පේශි මෙහෙම චලනය කරනවා. නැත්නම් පොඩි කොරපොතු ස්වභාවයකුත් තියෙනවා. පේශිත් එක්ක. කොරපොතුත් එක්ක චලනය වෙනවා. ගෙම්බා. ගෙම්බා අඳුරන කෙනෙක් පාද. කපුට. පියාප. එක පාදක් ලියන්න පුළුවන්. චීටා. කකුල් හතරයි පාද. මිනිසා කකුල් හතරක් නැද දෙකයි නේද? පාද. සමහර අය හතර ගාත යන වෙලාවල් කියනවා. හරි? ඒ සමහර වෙලාවල් වල ඒ වෙලාවට නම් මිනිසාට පාද හතරක් වගේ. ඒතරොන්න ඔහොම තමයි මේ චලනය සිදු කරන්නේ. ඒතකොට දැන් අපි මේ කතා කළේ මේ එක එක සත්වේ චලනය සිදු කරන උපක්‍රම සහ ඒ චලනයට යොදා ගන්න කාර්ය. දැන් මම කිව්වා කලින් ඕගොල්ලන්ට පෘෂ්ඨවංශිකයි විශේෂයෙන්ම පේශි වලට අමතරව අස්ථියා සංදිද යොදා ගන්න. චලනය සහ සන්ධාරණය සඳහා. ත්‍රෝහල්ට පොඩි සතහනක් අරගන්න පුළුවන් කොහොමද? බොහෝ සතුන් චලනය කරන්නට පේශි ඉවහල් වෙනවා. ඒ වගේම පෘෂ්ඨවංශිකයින්ගේ පේශි වලට අමතරව අස්ථි හා සංදිද ඉවහල් වෙනවා. ඒ පෘෂ්ඨවංශිකයින්ගේ චලන සහ සන්ධාරණ සඳහා. දැන් මේ පේශි තමයි මේ හැම කර්තව්‍යයකම උදව් කරන්නේ. දැන් අස්ථි වලින් අපි චලනය වුණත් අස්ථි දැන් මම මේ මෙහෙම මේ තමන් කරන්න මගේ කකුලේ පේශි
උදව් කරනවා. වැදගත්ම දේ තමයි අපෘෂ්ඨවංශිකයින්ගේ පෘෂ්ඨවංශිකයින්ගේ කොඳු ඇටයක් නැති අයගේ කොඳු ඇටයක් ඇති අය චලනය සඳහා විශේෂයෙන් භාවිතා කරන්නේ පේශි. දැන් අපි මේක ආදර්ශනීය කරන්නේ. කොහොමද මිනිසාගේ අතක් චලනය වෙන්නේ කියන එක. අරවත් ඔයගොල්ලෝ සටහනට ගත්තාම හොඳයි. ඒ වගේම ඔයගොල්ලෝ දැන් සටහනට තියෙන්නේ මොකද්ද? අපෘෂ්ඨවංශිකයින් හා පෘෂ්ඨවංශිකයින්ට චලනය සහ සන්ධාරණය සඳහා ඉවහල් වෙන්නේ පේශි. ඒ අපෘෂ්ඨවංශිකයින්ට අමතරව පෘෂ්ඨවංශිකයින්ගේ චලනයක් විශේෂයෙන් සන්ධාරණයක් සඳහා අස්ථි සම්බන්ධ වෙච්ච සන්ධි හේතු වෙනවා. දැන් අපි මේක ආදර්ශනීය කරනවා මෙන්න මේ ලීපතුරු කෑල්ලට මෙතෙන්ට පොඩි ජොයින්ට් එකක් දාලා මෙන්න මේ ලීපතුරු කෑල්ල සම්බන්ධ කරනවා. මේකත් ලීපතුරක් මේකත් ලීපතුරක්. දැන් මේ ලීපතුරු දෙක මිනිසෙක්ගේ අතක් වගේ. එතකොට මේ ලීපතුර මේ වැලමිටෙන් උඩ මේ ලීපතුර මේ වැලමිටෙන් පල්ලෙහා මෙතන තමයි ඇඟිලි තියෙන්නේ. එතකොට වැලමිටෙන් උඩ තියෙන මේ ලීපතුර හරියට අපේ ප්‍රගන්ධාස්තිය වගේ. ප්‍රගන්ධාස් ඒක අපිට අපේ නියමාකාර අතක ප්‍රගන්ධාස්තිය වගේ. එතකොට මේ ලීපතුරේ එක කොටසක් අරාස්තිය. මේ උඩ පැත්ත අරාස්තිය. උඩ හරිය. පහළ හරිය අන්වරාස්තිය. අන්වරාස්තිය. දැන් මේවා මහලු දෙයක් නෙවෙයි. මම දැන් කිව්ව දරුවනේ මේකයි. අපි මේ අතක් ගත්තොත් මේ හරිය තියෙන අස්තිය එකක් තියෙනවා. ඒකට කියනවා ප්‍රගන්ධාස්තිය. වැලමිට පහලින් අස්තිය දෙකකට තියෙන. උඩ තියෙන එක අරාස්තිය, යට තියෙන එක අන්වරාස්තිය. දැන් අපි මෙන්න මේ ලීපතුරයි මේව සම්බන්ධ කරනවා ඒ කියන ඉලාස්ටික් එකේ. ඉලාස්ටික් පටිය. එතකොට මේ ලීපතුරු දෙක සම්බන්ධ කරනවා එතන B කියන ඉලාස්ටික් පටිය. B කියන ඉලාස්ටික් පටිය. දැන් වැලමිට සංදිය තමයි මේ අපි දක්වලා තියෙන්නේ. වැලමිට සංදියේ ආදර්ශය. වැලමිට සංදියේ ආදර්ශණය මේ තියෙන්නේ. දැන් ඒ කියන ඉලාස්ටික් පටිය අපි සංකෝචනය කරනවා. සංකෝචනය කියන්නේ ලං කරනවා මේක. සංකෝචනය කරද්දී මෙතන අරාස්තිය මේ බලපෑම එනවා. මෙයා චලනය නොකර. මේ ප්‍රගන්ධාස්තිය මේ ලීපතුර චලනය කරන්නේ නැතුව මේක නිශ්චලව තියාගෙන මේ ලීපතුර නිශ්චලව තියාගෙන හරි. මෙයා සංකෝචනය කරද්දී මේ අරාස්තිය ඉහළට ඉස්සෙනවා. ඒකට මොකද වෙන්නේ? අත මෙහෙම ඉහළට ඉස්සෙනවා. අත ඉහළට ඉස්සෙනවා. මේ ඒ ඉලාස්ටික් පටිය අපේ අතේ ද්විශීර්ෂ පේශිය නියෝජනය කරනවා. ද්විශීර්ෂ පේශිය. ද්විශීර්ෂ පේශිය. එතකොට අපේ අතේ මෙන්න මෙතන තියෙන ද්විශීර්ෂ. දැන් බලන්න මේ පේශිය සංකෝචනය වෙද්දී මෙතනින් අරාස්තිය ඇදිලා අත මෙහෙම වෙනවා. නැවත මේ ඒ ඉලාස්ටික් පටිය ඉහිල් වෙද්දී එවත් ද්විශීර්ෂ පේශිය ඉහිල් වෙද්දී
ආය අත මෙතෙන්ට මෙහෙම. එතනදී මේ පැත්තෙන් B ඉලාස්ටික් පටිය සංකෝචනය වෙනවා. අත පහළට එන. B ඉලාස්ටික් පටිය සංකෝචනය වෙද්දී අත පහළට එනවා. මේ B ඉලාස්ටික් පටිය අපේ අතේ ශීර්ෂ පේශිය නියෝජනය වෙනවා. මේ පල්ලෙහා පැත්තේ තියෙන ශීර්ෂ පේශිය සංකෝචනය වෙද්දී මේක සංකෝචනය වෙද්දී මේ පැත්තෙන් මෙහෙම සංකෝචනයදී අත කෙලින් යනවා. මේක පල්ලෙහාට යනවා. මේක සංකෝචනය වෙද්දී අත ඉහළට යනවා. එතකොට අත ඉහළ පහළ වීම ද්විශීර්ෂ පේශිය සංකෝචනය වෙද්දී අත ඉහළට එනවා ගලමිට සංදි. ත්‍රිශීර්ෂ පේශිය සංකෝචනය වෙද්දී අත පල්ලෙහාට යනවා. දැන් මේ පේශි වලට තියෙන වැදගත් ලක්ෂණයක් මෙතනින් අපිට ඉස්මතු වෙනවා. මොකක්ද? අවශ්‍ය විටක සංකෝචනය වීම. තව අවශ්‍ය විටක පෙර පිහිටීමට යා. අවශ්‍ය විටක ඉහිල් වීම. ඉහිල් වීම කියන්නේ ඈත් වීම. දැන් අත මෙහෙම වෙද්දී මේ ත්‍රිශීර්ෂ පේශිය සංකෝචනය වෙද්දී ද්විශීර්ෂ පේශිය ඉහිල් වතම අත මෙතෙන්නේ. ඒ වගේම ද්විශීර්ෂ පේශිය සංකෝචන ලත මෙහෙම වෙනකොට ත්‍රිශීර්ෂ පේශිය ටික ටික ඉහිල් වෙනවා. එහෙනම් පේශියකට තියෙන ලක්ෂණ දෙක තුනක් අපිට මතක් වෙනවා. මොකද? අවශ්‍ය විටක සංකෝචනය වෙන්න පුළුවන්. අපේ ශරීරයේ චලන කිරීම සඳහා අස්ථි සංදි හරහා චලනය කරගන්න පේශි වලට තියෙන හැකියාවක් තමයි අවශ්‍ය විටක සංකෝචනය වෙන්නේ. අවශ්‍ය විටක ඉහිල් වෙනවා. ඇදෙනවා. මේ සංකෝචනය වීම හා ඉහිල් වීම සිදු වෙන අතර ඕනෑම වෙලාවක ඒ පේශි වලට පුළුවන් තමයිගේ පෙර පිහිටීමට නැවතපත් වෙන්න. ඔය තත්ත්ව හරහා අපිට මේ අතේ චලනය විස්තර කරන්න පුළුවන්. මේ ස්ථානේ බන්ධනී කියනවා මේ ජොයින්ට් එකේ සංධිය. එතකොට මෙන්න මේ රූපේ දැන් අඳගෙන මේ කතන්දරේ පොඩ්ඩක් අපි විස්තර කරගන්න. දැන් මොකද්ද මේක අපිට විස්තර කරන්න තියෙන්නේ? ඔව්. ඒ ඉලාස්ටික් පටිය සංකෝචනය වන විට අපි මේකට දාමුකෝ x මේක y කියලා y ලී පතුර ඉහළට එසවි. ඒ ඉලාස්ටික් පටිය සංකෝචනය වෙනකොට y ලී පටිය ඉහළට එසවි. ඊගාවට B ඉලාස්ටික් පටිය සංකෝචනය වන විට y ලී පතුර පහළට ගමන් කරනවා. B ඉලාස්ටික් පටිය සංකෝචනය වෙද්දී y ලී පටිය පහළට ගමන් කරනවා. ඔය ක්‍රමයට තමයි මේ වැලවිට සංධිය මම උදාහරණයක් වශයෙන් මේ ගත්තේ. අපේ පොතේ තියෙන උදාහරණ මේ විදිහට අපේ සිරුරේ සහ සත්ව සිරුරු වල හැම අස්ථි තියෙන හැම සත්වයකම අස්ථි සංධි හරහා චලනය වීමට පේශි උදව් කරනවා. අස්ථි නැති ජීවි අර මොලස්කා වංශිකෙන් අර මුර්ධාංගිකේ කවුද අපි දැන් කතා කරේ ගොළුබෙල්ලා හැකරල්ලා කුඩැල්ලා වගේ අය පේශි විතරක් සංකෝචන හා ඉහිල් කරමින් තමාට පෙන්වන්න පුළුවන් සුළු චලන ටික පෙන්වු කරනවා. අස්ථි තියන අය සන්ධාරණ හා චලන පෙන්වු කරනවා. ඒ එක එක අස්ථි වලට සම්බන්ධ වූ පේශි සංකෝචන සහ ඉහිල් වීම. දැන් අපිට මේ නිසා කියන්න පුළුවන් දෙයක් තියෙනවා. පේශියක ලක්ෂණ කීපයක් කියන්න. ඔන්න අපි නම් දැන් මේ අනුව හිතලා බලලා පේශියක ලක්ෂණ කියන. පේශියක පළවෙනි ලක්ෂණය තමයි මේ ඉහිල් වීමයි සංකෝචනය වීමයි සිදු වෙන්න මේ පේශියක සෛල තන්තු ආකාරයට කෙඳි ආකාරයට නූල් ආකාරයට තන්තු ආකාරයට පිහිටන. පේශියක සෛල තන්තු ආකාරයට පිහිටන. පළවෙනි ලක්ෂණය. පේශියක සෛල තන්තු ආකාරයට පිහිටන. දෙවෙනි ලක්ෂණය තමයි මේ පේශි තන්තු සංකෝචනය ඇකිලෙන.
සංකෝචනය වෙනවා. එහෙම නැත්නම් හැකිලෙනවා. පේශි තන්තු සංකෝචනය වෙන නැත්නම් හැකිලෙනවා. තුන්වෙනි ලක්ෂණය තමයි සංකෝචනය. මෙයා මෙහෙන් සංකෝචනය වෙද්දී මෙයා මේ පැත්තෙන් හිල් වෙනවා. මෙයා සංකෝචනය වෙද්දී දැන් ද්විශීර්ෂ පේශිය සංකෝචනය වෙද්දී ත්‍රිශීර්ෂ පේශිය හිල් වෙනවා. එතකොට තමයි මෙහෙම අත නැගෙන්නේ. අර දිග හැරෙනකොට මොකද වෙන්නේ? ද්විශීර්ෂ පේශිය මෙන්න මෙහෙම හිල් වෙනකොට ත්‍රිශීර්ෂ පේශිය මේ පැත්තේ සංකෝචනය වෙනවා. එහෙනම් පේශි තන්තු සංකෝචනය හේවත් හැකිලනවා වගේම අපිට කියන්න පුළුවන් මොකද්ද? පේශි තන්තු ඉහිල් වෙන. දිග හැරෙන. පේශි තන්තු ඉහිල් වෙන දිග හැරෙන. ඒ වගේම කියන්න පුළුවන් සංකෝචනය සහ ඉහිල් වීමෙන් පසු නැවත මුල් පිහිටීමටපත් වෙනවා. මුල් පිහිටීමටපත් වෙනවා. යථා තත්ත්වයටපත් වෙනවා. ඒතර පේශි වලට තියෙන ලක්ෂණ තමයි මේ හතර. පේශි වල සෛල තන්තු ආකාරයට පිහිටා තිබෙනවා. මේ පේශි තන්තු වලට ඉහිල් වෙන්නේ හැකිලෙන්න පුළුවන්, සංකෝචනය වෙන්න පුළුවන්, හැකිලෙන්න. ඒ වගේම මේ පේශි තන්තු වලට ඉහිල් වෙන්න පුළුවන්, දිග හැරෙන්න පුළුවන්. ඉතින් දිග හැරුණා සංකෝචනය වුණා, ඒවත් සංකෝචනය වුණා, ඉහිල් වුණා. ඊපසු මේ පේශි තන්තු යථා තත්ත්වයට හේවත් මුල් තත්ත්වයටපත් වෙනවා. එතකොට එහෙනම් දැන් අපි සතුන්ගේ චලන හා සංධාරණය පිළිබඳව මේ කියන කාරණා ඉගෙනගෙන අවසන්. එහෙනම් දැන් මේ ටික ඔක්කොම ඉවත් කරලා ශාකවල චලන සහ සංධාරණය ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා ඊළඟ. එහෙනම් මාතෘකාවක් අපි ලියමු. ශාකවල සංධාරණය සහ චලන. ශාකවල සංධාරණය සහ චලන. ශාක සංධාරණය හා චලනය. ශාක සංධාරණය හා චලනය. ශාක සංධාරණය හා චලනය. මෙතනදී අපිට පේනවා මම කලින් කිව්වා වගේ කාෂ්ඨීය කඳන් සහිත ශාක. කාෂ්ඨීය කඳන් සහිත ශාක සංධාරණය සඳහා කාෂ්ඨීය කඳන් සහිත ශාක සංධාරණය සඳහා ලිග්නින් सेल्यूलोस වැනි දෑ තැන්පත් වෙච්ච සෙලියුලෝස් වැනි දේ තැන්පත් වෙච්ච දැඩි බවක් ලැබී තිබෙනවා. ඒ අරටුව සෑදියට එහෙම. ලිග්නින් සෙල්යුලෝස් වැනි දෑ තැන්පත් වූ අරටුවක් තිබෙන නිසා මේ ශාකවලට දැඩි බව, ශාක කන්දට දැඩි බවක් ඇති වෙනවා. දැඩි බව ඒ නිසා කාෂ්ඨීය කඳන් සහිත ශාක ඔය ලිග්නින් හා සෙල්යුලෝස් තැන්පත් වෙලා ඒ රසායනික සංයෝග තැන්පත් වෙලා අරටුවක් සෑදිලා ඒ අරටුව දැඩි බව ලැබෙනවා. එතකොට ඒ කාෂ්ඨීය නොවන ආකාෂ්ඨීය කඳන් තියවනේ ඔය කුඩළු වගේ පොඩි පැලෑටි මොනර කුඩුම්බි වගේ පැලෑටි ඒ වගේ සංධාරණය සඳහා එම ශාකය ලබා ගන්නා ජල ප්‍රමාණය එම ශාකය ලබාගෙන තිබෙන ජල ප්‍රමාණය ඉවහල් වෙනවා. අරටුවක් නොමැති ආකාශීය කඳන් සහිත ශාක
ප්‍රාණවත්ව තියාගන්නට කඳේ සෛල ජලයෙන් පිරී තියෙනවා. දැන් මෙතනදී අපිට එක උදාහරණයක් හිතන්න පුළුවන්. අපි ස්ට්‍රෝ එකක් දාලා වතුරකින් බීම වර්ගයක් හරි වතුර හරි බොන. මේ ප්ලාස්ටික් ස්ට්‍රෝ එක නමලා දෙකට නමලා දාලා අදිනකොටම ටක් ගාලා මේක කෙලින් වෙලා තමයි වතුර එන්නේ. වතුර දිගට වෙන අවස්ථාවක නමන්න බෑ නමන සැරේ කෙලින් වෙනවා. ඒකට ජලය ගමන් කරමින් පවතිනවා නම් ජල පීඩනයකින් ගමන් කරමින් පවතිනවා නම් කඳේ සෛල පටලේ කෙලින් තියෙනවා. ඒතර කඳ සන්ධාරණය වෙන්නේ එහෙමයි. දැන් මේක අපිට අත්දැකීමෙන් අපි දන්න දෙයක්. ජලය නොමැති අවස්ථාවකදී ඔය ආකාශීය කඳන් සහිත පොඩි පැලෑටි අපේ ගෙවල් වල තියෙන පැලෑටි මල් පැල එළවලු පැල ආදී මෙහෙම නැහැ. ඇයි ඒ කඳේ සෛල පද්ධතිය තුල ජල ප්‍රමාණය වෙනසක් වෙනවා අඩුවක් වෙනවා. ඔය ජල ප්‍රමාණයට අපි කියනවා ශූන්‍යතාවය කියලා. ඒ ශූන්‍යතාවයේ වෙනස්කම් ශූන්‍යතාවය කියන්නේ සෛල තුල පිරී පවතින ජල ප්‍රමාණය. එහෙනම් දැන් පැහැදිලිව පේනවා කාස්ටීය කඳන් වල සන්ධාරණය සඳහා අරටුව හැදෙන්නේ කොහොමද? සෙලියුලෝස් සහ ලිග්නින් වගේ දේවල් තැන්පත් කරනවා. ශාක සෛලවල පිටිවල තියෙන සෙලියුලෝස් ඒවා තැන්පත් වීමෙන් තමයි අරටුව හැදෙන්නේ. කාස්ටීය ආකාශීය කඳන් වල සන්ධාරණය සඳහා ඒවායේ ශූන්‍යතා තත්ත්වය. නැත්නම් ඒ වගේ අඩංගු ජල ප්‍රමාණය බලපානවා. අපි දැන් කතා කරේ ශාක සන්ධාරණය. එහෙනම් මේ කාස්ටීය කඳන් මේ ආකාශීය කඳන්. මේ අපි කතා කරේ ශාක සන්ධාරණය. සන්ධාරණය මම පාඩමේ මුලදීම කියලා දුන්නා මේක ඍජුව තබා ගැනීම. දැන් මේවා තමයි අඹ වගේ, කොස් වගේ. ඒකට මේ වගේ තියෙනවා කූඩලු වගේ. එහෙනම් අපි ශාක සන්ධාරණය ගැන කොහොම සාකච්ඡා කරලා ඊට පස්සේ දැන් අපි කියනවා මේ ශාක චලන. දැන් ශාක චලන ගැන කිව්වම ශාක චලන කවදාවත් ශාකයක් සංචාරණය වෙන්නේ නැහැ. දැන් මම ඉස්සලා පාඩම පටන් ගත්තම මම මෙතන ඉඳලා මෙන්න මෙතන යනකොට දරුවනේ මම සංචාරණය වෙන්නේ. ඔය සංචාරණ වැඩි ශාක වලට කරන්න බෑ. ශාකයක පිහිටීම මාරු කරලා තව තැනකට යන්න බෑ. ඒත් මම ඒ වෙලාවේ කිව්වා අන්වික්ෂීය ශාකවල ක්ලැමිඩෝමෝනස් වගේ ඒවා ජලයේ තියෙන සමහර අවස්ථාවල ඒවා නම් පොඩි චලන පෙන්වනවා. Taman ඉන්න ස්ථානය මාරු කරලා සංචාරණයක් පෙන්වනවා. දැන් මම මේ කකුල් දෙක එකම තැන තියාගෙන මේ කරන්නේ මොකද චලන? ශාක වලට කළ හැකි එච්චරයි. සත්වයක් වුණ මට චලනෙත් කරන්න පුළුවන් සංචාරණයත් කරන්න පුළුවන්. නමුත් ශාක වලට සංචාරණ බෑ චලන පමණයි. හරි? එහෙනම් දැන් අපි කතා කරන්නේ යන්නේ මේ ශාක චලනය. දැන් මේ ශාක චලන සිද්ධ වෙන්නේ හැමතිස්සෙම පරිසරයත් එක්ක සම්බන්ධව. පරිසරයේ සිදුවන වෙනසකට කිසියම් ශාකයක් උත්තර දෙද්දි තමයි ඒ ශාකය චලනය වෙන්නේ. දැන් අපි දන්නවා ශාක වල අග්‍රස්ත උඩට ගමන් කරනවා. ඒකට බලපානවා ගුරුත්වාකර්ෂණය. අපි දන්නවා මේ පරිසරයේ ඕනෑම දෙයක් මෙහෙම කියලා අතෑරියොත් පොළවට වැටෙනවා. හේතුව මොකද? පොළොව මගින් සියලුම දේවල් කෙරෙහි ආකර්ෂණය කරනවා. පොල් ගෙඩියක් නටුවෙන් ගිරනවා පොළවට තමයි වැටෙන්නේ. කවදාකවත් පොල් උඩ යන්නේ නැහැ රොකට් වගේ. එහෙම යනදී පොල් කඩන්න හම්බ වෙන්නේ අකුරට නෑ. හරි. එතකොට ඒ ගුරුත්වාකර්ෂණයට එරෙහිව තමයි පරිසරයේ තියෙන සියලුම ශාකවල අග්‍රස්ත ගමන් කරන්නේ. ඒතර පරිසරයේ සිදුවන විපර්යාස තමයි ගුරුත්වාකර්ෂණය. පරිසරයේ ඉන්න ශාක ඒ විපර්යාසය දෙන උත්තරේ තමයි ඉහළට යන්නේ. දැන් පරිසර විපර්යාසයකට අපි කියනවා උත්තේජයක් කියලා. එතකොට පරිසර විපර්යාසය තමයි ගුරුත්වාකර්ෂණය. පරිසර උත්තේජය තමයි ගුරුත්වාකර්ෂණය. ඒකට දීපු උත්තරේ පිළිතුර ශාකයේ පිළිතුර
ශාකයේ පිළිතුරට අපි කියව දරුවනේ ප්‍රතිචාර කිය. ප්‍රතිචාර. එහෙනම් මතක තියාගන්න ශාක චලන හටගන්නේ පරිසර විපර්යාසයකට ශාකයේ පිළිතුරු දීමෙන්. ඒක වෙනත් වචන වලින් කියනවා නම් ශාක චලන හටගන්නේ පරිසර උත්තේජයකට දක්වන ප්‍රතිචාර ලෙසයි. දැන් මොකද්ද කිව්වේ? ශාක චලන හටගන්නේ පරිසර උත්තේජයකට ලබා දෙන ප්‍රතිචාර ලෙසයි. දැන් ශාක චලන කියන මාතෘකාව ඒවට ක්ලියර් වෙන්න. මේ දැන් බලන්න මේ ශාක දක්වන ප්‍රතිචාර කිසියම් වර්ධනයක් ලෙස හෝ චලනයක් ලෙස දක්වන්න. එතකොට මේ ප්‍රතිචාර දැක්වීමේදී යම් දැන් අග්‍රස්ත වර්ධනය වෙන උඩට මේ ගුරුත්වාකර්ෂණයට දක්වන පිළිතුරක් විදියට. මේ ගුරුත්වාකර්ෂණයටම මුල දක්වන පිළිතුරක් විදියට මුල අග්‍රස්තේනේ ගුරුත්වාකර්ෂණය පහළට තියෙද්දි අග්‍රස්ත ඉහළට යන්නේ. දැන් ගුරුත්වාකර්ෂණය පහළට තියෙද්දි ශාක මුල් යන්නේ එම දෙසටමයි. පහළටමයි. එතකොට දැන් අපිට කියන්න පුළුවන් වෙන මෙහෙම ශාක චලනය යනු උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමක් විදිහට සිදු කරන ශාක කොටසක වර්ධනය. ශාක චලනය කියන්නේ උත්තේජයකට ප්‍රතිචාර. උත්තේජය තමයි හිරු එළිය වැටීම. අන්න අග්‍රස්තයේ පැත්තට නැමෙන. ප්‍රතිචාරය තමයි අග්‍රස්තයේ එදස් නැමී. තව ශාක චලන තියෙනවා. උත්තේජයේ හිරු එළිය වැටීම මල් පිපෙනවා. අන්න පොඩි චලනයක් ඒ. දැන් මුල් නම් පහළට ඇදීම වර්ධනය. ගුරුත්වාකර්ෂණයට දක්වන පිළිතුරක් විතර වර්ධනය. එතකොට අග්‍රස්තය ඉහළට දැමීම ඉහළට නැගීම ගුරුත්වාකර්ෂණයට දක්වන පිළිතුරක්. හැබැයි ඒක ගුරුත්වාකර්ෂණ විරුද්ධ දක්වන පිළිතුරක්. හිරුවෙල ලැබෙද්දී ඒ අතට අග්‍රස්ත නැවීම පිළිතුරක්. ඒකත් වර්ධනය. හැබැයි හිරුවෙල ලැබෙද්දී මල් පිපීම මල බටහිරට තිබ්බත් පිපෙනවා නැගිහිර පැත්තට තිබ්බත් පිපෙනවා කොයි පැත්තටද මල් පිපෙනවා පහළ දිහා ඒත් පිපෙනවා. ඒක දිශාවේ ප්‍රශ්නයක් නෑ කොයි අතටයි. අපි ඒකට කිව්වේ චලනයක් කියලා. සමහර ශාක වල තට්ටු කරපුවම නිදිකුම්බ වලට හැකිලෙනවා. නිදිකුම්බ අත ගෑවොත් හැකිලෙනවා. පයින් පාරක් ගැවුවොත් හැකිලෙනවා. නිදිකුම්බ පැලේ කොයි පැත්තට තිබ්බත් පයින් පාර කොයි පැත්තට වැදුණා හැකිලෙනවා. මේ වැඩේ වෙන්නේ වර්ධනයක්ම නෙමෙයි. ආයෙ නිදිකුම්බ දිග හැරෙනවම දිග වැඩි වෙන්නේ නැහැනේ. අපි ස්පර්ශ කරපුවම ඇකිල්ලා ඒ ස්පර්ශය ටිකක් වෙලා ගියාම ආයෙ දිග හැරෙනවම නිදිකුම්බයික දිග වැඩි වෙන්නවත් පළල වැඩි වෙන්නවත් නැහැ. ඒක චලනයක්. ඒ චලනය සිදු වෙන්නේ අර මම කිව්ව විදිහේ ශූන්‍යතා වෙනසකින්. ශූන්‍යතා වෙනසකින්. මොකද්ද මේ ශූන්‍යතා වෙනස කියන්නේ? ජල ප්‍රතිශතයේ වෙනස් වීම. ශූන්‍යතා වෙනසක් කියන්නේ ජල ප්‍රතිශතයේ වෙනස් වීම. එහෙනම් අපිට දැන් පොදුවේ ශාක චලන ගැන වාක්‍යයක් ලියන්න පුළුවන්. කොහොමද මේ වාක්‍ය අපි ගොඩනගන්නේ? උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක්. ශාක චලනයක් කියන්නේ උත්තේජයකට දක්වන ප්‍රතිචාරයක් ලෙස ශාක කොටසක සිදුවන වර්ධනයක්. හෝ සෛරවල ශූන්‍යතා වෙනසක්, ජල ප්‍රතිශතයේ වෙනසක් නිසා ඇතිවන පිහිටීමේ වෙනස් වීම. සෛරවල ශූන්‍යතාවයේ වෙනසක් නිසා ඇතිවන පිහිටීමේ වෙනස් වීම තමයි ශාක චලනයක් කියලා කියන්නේ. දැන් මේ දෙක ඉතා හොඳින් අවබෝධ කරගන්න. අග්‍රස්තයේ ඉහළට යෑම වර්ධනය. මුල පහළට යෑම වර්ධනය. අග්‍රස්තය හිරුවෙලිය පැත්තට නැගීම වර්ධනය. පැෂන් වල පහුරු අර ස්ප්‍රින් වගේ තියෙන මෙහෙම පැෂන් වගේ වැල් වල පහුරු ස්පර්ශයක් Tamanට කොහරි හැප්පිලා තියෙනවා ටක් ගාලා ඒ පහුර ඒක වට ඇතිලා අල්ල ගන්න. ඒක වර්ධනයක්. දික් වෙලා අල්ල ගන්න.
ඒක වර්ධනයක්. මල් පිපෙන එක වර්ධනයක් නෙවෙයි. ඒක චලනයක්. හිරුවෙලිය ඇති විට තෝරමාර වගේ ඒවා උදේ පාන්දර දිගහැරෙන එකත් හිරුවෙලිය බැස යන විට තෝරමාර වගේ ඒවා හැකිලෙන එකත් ඒක වර්ධනයක් නෙවෙයි. ඒක චලනයක්. නිදි කුඹා උදේ පාන්දර දිගහැරෙන එක සවස හිරු බැස යද්දී හැකිලෙන එක වර්ධනයක් නෙවෙයි. ඒක චලනයක්. නිදි කුඹා අත ගාද්දී හැකිලෙන එක ස්පර්ශය අතහැරියා පස්සේ ටික වෙලාවකින් නැවත දිගහැරෙන එක චලනයක්. නිදි කුඹා කම්පණය කරද්දී පාරක් ගහද්දී හැකිලෙන එක කම්පණයෙන් සුළු වෙලාවට පසු දිගහැරෙන එක චලනයක්. එහෙනම් ශාක තුල තියෙනවා වර්ධන හා චලන. කොහොමද? උත්තේජයකට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ශාක කොටසක සිදුවන වර්ධනයක් හෝ ජල ප්‍රතිශතයේ වෙනස් වීම නිසා ශාක කොටසක සිදුවන චලනයක් තමයි අපි ශාක චලන කියලා කියන්නේ. දෙවැනි ශාක චලන ප්‍රධාන වශයෙන් කොටස් දෙකයි. මම නම් ඔය තව එකක් දෙනවා 3යි කියන්නේ. පළවෙනි එක තමයි ආවර්ති චලන. ආවර්ති චලන. ඒ ආවර්ත කියන්නේ දිශාවකට අනුව දිශාවක් සම්බන්ධ වෙනවා. ආවර්ති චලනයක් කියන්නේ දිශාවක් සම්බන්ධ වෙනවා. දිශාවක් සම්බන්ධ වෙනවා. ඊළඟට සන්නමන චලන. සන්නමන චලන. දිශාවක් නැත. දිශාවක් නැති. ප්‍රධාන දෙකයි තියෙන්නේ ශාක චලන. මොනවද? ආවර්ති චලන සහ සන්නමන චලන. අප්‍රධානව තියෙනවා සාර්වසර චලන. එහෙනම් ශාක චලන ප්‍රධාන කොටස් දෙකයි. එකක් ආවර්ති චලන, අනිත් එක සන්නමන චලන, තුන්වෙනි එක සාර්වසර චලන. ඒක දෙකයි කියලා තුනක් ලියන්න. තේරුණාද? ශාක චලන ප්‍රධාන වශයෙන් දෙකයි තියෙන්නේ කියලා අපි 1 2 3 කියලා තුනක් ලියනවා. එතකොට සන්නමන මේ සාර්වසර කතාවකුත් ඒකට ඈදේ. දැන් මුලින්ම අපි කතා කරන්න යන්නේ ආවර්ති චලන. නවන මුලින්ම අපි කතා කරන්න යනවා ආවර්ති චලන. මුලින්ම කතා කරන්න යනවා ආවර්ති චලන. දැන් පෝච්චයක සිට වූ ශාකයක ක්‍රමය මේකනේ. මෙන්න අග්‍රස්තය. මෙන්න ශාක මුල. කොහොමනේ තියෙන්නේ? පෝච්චය පෙරලනවා මෙහෙම. පස් එකට ඉස්සෙල්ලා නැති වෙන්නේ. එතකොට මේ ශාකය මෙහෙම තිබිලා ටික දවසකින් මේකේ මුල් මෙහෙ යන්නේ නැහැ. මෙහෙට ගිය මුලුත් මෙහෙම හැරෙනවා. මේක අග්‍රස්තය මෙහෙ ගිහින් තිබිච්ච එක මෙහෙම හැරෙනවා. දැන් එතකොට මේකට අපි ගුරුත්වාකර්ෂණය දිහාවටමයි අග්‍රස්තයන් මේ බලන්න. දැන් අපි පුනා විස්තර කරනවා මේ ගුරුත්වාකර්ෂණයට විරුද්ධව මේ පැත්තට අග්‍රස්තය. ගුරුත්වාකර්ෂණය පහළට තියෙන්නේ. මෙන්න මේක ගුරුත්වාකර්ෂණයේ දිශාවටමයි මුල් යන්නේ. එහෙනම් ශාක මුල් ධන ගුරුත්ව ආවර්ති චලන පෙන්වනවා. ශාකයක අග්‍රස්තය ඍණ ගුරුත්ව ආවර්ති චලන පෙන්වනවා. එතකොට ගුරුත්වාකර්ෂණය දෙසට පවතින චලන වලට අපි කියනවා ධන ගුරුත්වාවර්ත. ගුරුත්වාකර්ෂණයට විරුද්ධව පවතින චලන වලට අපි හරියට ඉතින් ඒ දෙසට තියෙන එකට ධන ආවර්ති කියනවා. ඒකට විරුද්ධව තියෙනට අපි කියනවා ඍණ ආවර්ති චලන කියලා. එහෙනම් එක ආවර්ති චලනයක් අපිට දෙකක් පැහැදිලි. මොනවද? ධන ගුරුත්වාවර්ති චලන, ඍණ ගුරුත්වාවර්ති චලන. හරි? දැන් අපි මේ ආවර්ති චලනයක් ගැන කියන්නේ මොකක්ද? අපි තව ටිකක් සාකච්ඡා කරලා ඉමු ඉස්සලා. එහෙනම් දැන් ඔන්න බලන්න ඊළඟ කතාවේ. අපි ගත්තොත් එහෙම ශාකයක්
අර වගේම පෝච්චිය ගිටෝප එකක් මෙහෙම තියෙන්නේ. මේ පැත්තෙන් හිරු එළිය එනවා. හිරු එළිය. එතකොට මේකේ ශාකයේ අග්‍රස්තය මෙහාට නැගෙනවා. ශාක අග්‍රස්තය හිරු එළිය පැත්තට නැගෙනවා. එහෙනම් ඒකට කියන්න පුළුවන් හිරු එළියේ පැත්තටනේ. හිරු එළිය තියෙන පැත්තට තමයි නැගෙන්නේ. මේ පැත්ත. විරුද්ධනේ අපි නම් මොකද කියන්නේ? ධන ප්‍රභා ආවර්ති. ප්‍රභා කියන්නේ අල්ලම්බේ ගෑවුණා දෙම නෙමෙයි. කාටද? ප්‍රභා කියන්නේ මෙතනදී හිරු එළිය. හරි? ප්‍රභා සංශ්ලේෂණය හිරු එළිය නිසා ඇති කරන ආහාර නිෂ්පාදනය. අන්න ධන ප්‍රභා ආවර්ති චලනය. ශාකයක අග්‍රස්ත හිරු එළිය දෙසට ගමන් කිරීම. එතකොට මම මේ පැත්තත් මාකනවා දැන් ඉතින් අපේ මතකයිනේ ආවර්ති චලන දිශාවක් සහිත ඒවා සම්නමන චලන දිශාවක් බලපෑමක් නැතුව වෙන ඒවා සාරසර චලන. හරි. දැන් අපි ගත්තොත් එහෙම කිසියම් ශාකයක්. අපි ගත්තොත් කිසියම් ශාකයක්. පොළවේ පවතින ශාකයක්. මෙහෙම. මෙතන තියෙනවා ජලය. වතුර වලක් කියන්නකො ජලය. ජල උල්පතක්. මේකේ මුල් ඔක්කොම මේ ජලය දෙසට තමයි හැරෙන්නේ. මෙහෙ යන්නේ නැහැ. එහෙනම් මේකට අපිට කියන්න පුළුවන් මොකක්ද? ධන ජලාවර්ති කියන. ජලය දෙසට තමයි ආකර්ෂණය වෙන්නේ. ධන ජලාවර්ති. ඒ වගේම අපිට මතක් වෙනවා දැන් මලක් ගත්තම මලක තියෙනවානේ මෙහෙම අපි මේ මල හිතමුකෝ මෙහෙම තියෙන්නේ කියලා. මේ තමයි කලංකය, මේ කීලය, මේ ඩිම්බ කෝෂය. හරි? තව මලක පරාග ඇවිල්ලා මේ කලංකය මත තැවරිච්ච ගමන් මේ ඩිම්බ කෝෂයේ තිබෙන රසායන ද්‍රව්‍ය වල ක්‍රියාකාරීත්වයෙන් මේ පරාගය පැලවෙලා කීලය දිගේ මේ පරාගනාලය පල්ලෙහාට එනවා. රසායන ද්‍රව්‍ය තියෙන දෙස. එතකොට මේකට අපි කියනවා ධන රසායන ආවර්ත. අපිට තවත් දෙයක් ගන්න පුළුවන් මේක පරාගය පැලවෙලා උඩ යන්නේ. පරාගයේ පැලවෙච්ච පරාගයේ දික්වන නාලය එන්නේ කොහාටද? ඩිම්බ කෝෂයේ දෙසට. මොකද ඩිම්බ කෝෂයේ තියෙන රසායන ද්‍රව්‍ය වෙත ඇදෙන. රසායන ද්‍රව්‍ය දෙසට. දෙසට නම් පිටේ අපි දන්නවා ධනයි කියලා. දැන් මේ වගේ තවත් අවස්ථාවක් හිටියයි කොහොමද? මේ තියෙන වැසිකිලි වලක්. අසල තියෙනවා පැලයක්. ගසක්. මේ ගස උදුරලා බැලුවොත් වැසිකිලි වලේ ජලයක් තියෙනවා. පොහොරක් තියෙනවා රසායන ද්‍රව්‍ය. හරි අපි එකතු කරන්නේ වැසිකිලි දිනපතා විශේෂ පොහොර රස. එතකොට මේ ඉන්නේ ධන ජල ආවර්ති වගේම ධන රසායන ආවර්ති. ඊළඟට අපි ගන්නවා පැෂන් වැල, වැල්ගොඩම් වැල. පැෂන් වැලේ එනවා මෙහෙම පහුරු ස්ප්‍රින් එක වගේ. ඒ ස්ප්‍රින් එක වගේ පහුරු මෙතන තියනවා නම් කිසියම් ආධාරක යක් සිටවලා එක්ක ආධාරක ශාකයක් ඒක හැප්පිච්ච ගමන් ඒ පැත්තට එතෙන. එහෙනම් මේකට කියන මොකද්ද? ධන ස්පර්ශ ආවර්ත. දැන් බලන්න යා මොන ආවර්ති චලන කියලා කියන්නේ ඔව් උත්තේජයේ දිශාවට හෝ එම දිශාවට ප්‍රතිවිරුද්ධ දිශාවට සිදු කරන ශාක චලන වලට කියනවා ආවර්ති චලන කියලා. එහෙනම් දැන් අපි මාතෘකාවක් ලිව්වා අංක 1 වෙනුවෙන් අපි 1 2 3 3ම ලියාගත්තා. අංක 1 ආවර්ති චලන. එහෙනම් අපිට මේ ආවර්ති චලන පිළිබඳව මෙහෙම කියන්න පුළුවන්. උත්තේජයේ දිශාව සමග ඍජුව සම්බන්ධතාවයක් දක්වන චලන. උත්තේජයේ දිශාව සමග ඍජුව සම්බන්ධතාවයක් දක්වන චලන තමයි ආවර්ති චලන කියන්නේ.
උත්තේජයේ දිශාව සමග ඍජුව සම්බන්ධතාවයක් දක්වන චලන. ඒක ඍජුව සම්බන්ධතාවය කොහොම මේ පැත්තට වෙන්න ඕනේ නැහැ. මේ පැත්තේ ඔක්කොම ධන විරුද්ධ ඒවා ඔක්කොම ඍජු. නෑ ඒක පහලින් නැවත ඕනල් ලියාගමු මොකද? දිශාව දෙසට දක්වන චලන ධන ආවර්තී චලන වන අතර දිශාවට ප්‍රතිවිරුද්ධව දක්වන උත්තේජයෙන් ඉවතට උත්තේජය දෙසට දක්වන චලන එතනදී උත්තේජය දෙසට දක්වන චලන ධන ආවර්තී චලන වන අතර උත්තේජයේ ප්‍රතිවිරුද්ධ දිශාවට දක්වන චලන ඍණ ආවර්තී වේ. හරි? උත්තේජය දෙසට දක්වන චලන ධන ආවර්තී චලන වන අතර උත්තේජයට ප්‍රතිවිරුද්ධව දක්වන චලන ඍණ ආවර්තී චලන. ඒ යටතේ ඔන්න අපි දැන් ලියා ගන්නවා මෙන්න මෙහෙම. 1. ශාකයක අග්‍රස්තය ඉහළට ගමන් කිරීම. ඍණ ගුරුත්ව ආවර්තය. ලියා ගන්නවා හරි. 2. ශාකයක මූල් ගුරුත්වාකර්ෂණය දෙසට ගමන් කිරීම. පොළව තුලට ගමන් කිරීම. ධන ගුරුත්ව ආවර්තය. ශාකයක අග්‍රස්තය හිරු එළිය දෙසට නැමීම. 3. ශාකයක අග්‍රස්තය හිරු එළිය දෙසට නැමීම. 3. මොකක්ද? ධන ප්‍රවාහ ආවර්තය. ශාකයක මුල් ජලය දෙසට ගමන් කිරීම. ධන ජල ආවර්තය. ධන ජල ආවර්තය. පුෂ්පයක පරාගයක් බිම්බයේ දෙසට ප්‍රරෝහණය වීම. පුෂ්පයක පරාගයක් බිම්බයේ දෙසට ප්‍රරෝහණය වීම ධන රසායන ආවර්තය. 6. වැල්ගොඩම් පහුරක් ස්පර්ශය දෙසට නැමීම නැත්නම් ගමන් කිරීම. වැල්ගොඩම් පහුරක් ස්පර්ශය නැත්නම් ආධාරකය. මේ ආධාරකය. මේ පහුර. ආධාරකය වටා ඇසීම ධන ස්පර්ශාව. දැන් මේවා ටික ඇඳගෙනම ලියාගත්තා නම් හරියට හරියම්. ඒවාට මේක නවත්තලා කරගත්ත එක. එහෙනම් මම මේක මකනවා. අපි යනවා අපේ දෙවෙනි චලන වලට. මොකක්ද අපේ දෙවෙනි චලනය? සන්නමන චලන. එහෙනම් අපේ දෙවෙනි මාතෘකාව ශාක චලන වල සන්නමන චලන. දෙවෙනි මාතෘකාව සන්නමන චලන. දැන් සන්නමන චලන ගැන කතා කරද්දී මුලින්ම හතුරු මුරුංගා, නෙල්ලි, මාර, සියබල වගේ ශාකවල අපි දන්නවා මේවා අඳුර වැටෙද්දී හැකිලෙන. දැන් මේකට අඳුර වැටෙන්නේ නම් උඩින් පල්ලහැටනේ. හිරුගෙන්නේ අඳුර ඇති වෙන්නේ හිරු බැස යාමත් එක්කලා. අපි තෝකා බටහිරින් කියලා. බටහිරින් හිරු බැස යද්දී බටහිරින් නැගෙනහිර පැත්තට තමයි අඳුර හැදෙන්නේ. ඉතින් බටහිර පැත්තේ තියෙන පත්‍ර විතරද සියබල ගහේ ඇකිලෙන්නේ? නෑ. නැගෙනහිර පැත්තේ තියෙන පත්‍රත් ඇකිලෙනවා. බටහිර නැගෙනහිර දෙකනේ ප්‍රතිවිරුද්ධ හානි ඒ දිශ ඒක අතහැරලා උතුරු පැත්තේ ඒවත් ඇකිලෙනවා. දකුණු පැත්තේ ඒවත් ඇකිලෙනවා. උඩ තියෙන ඒවත් ඇකිලෙනවා. යට තියෙන ඇකිලෙනවා. මේ නිසා සන්නමන චලන වලට උත්තේජයේ දිශාවේ බලපෑමක් නැතුව සිදුවන චලන තමයි සන්නමන චලන කියලා කියන්නේ. එහෙනම් මේ පළවෙනි සන්නමනයට අපි කියනවා නිද්‍රා සන්නමනය. නිද්‍රා සන්නමනය. නිදා ගන්නවා. රැ වෙද්දි නිදා ගන්නවා. ඒකට කියන්නේ නිදා ගැනීමනේ. ඒක නිද්‍රා සන්නමනය. මොනවද කියනවා? කතුරු මුරුංගා, සියබලා, නිදිකුම්බා, නෙල්ලි වගේ ඒවා අඳුර වැටෙද්දී පත්‍ර හැකිලෙනවා. අඳුර වැටෙද්දී පත්‍ර හැකිලෙනවා. ඒ වගේම නිදිකුම්බා ගැන විශේෂ දෙයක් තියෙනවා. මොකද්ද? ස්පර්ශ කරද්දී පත්‍ර හැකිලෙනවා. මොකද්ද? ස්පර්ශ සන්නමනය.
ස්පර්ශ සංනමනය ස්පර්ශ කරා පත්‍ර හැකිලෙනවා. මොනවාද? නිදි කුම්භා. කම්පණය කරන්නේ පොඩි හැලවිල්ලක් කරන්නේ. ස්පර්ශ කරන්නේ අත ගන්නවා, කම්පණය කරන හොලවනවා. කම්පණය කරන්නේ. කම්පන සංනමනය ඒත් අපිට කියන්න මොකද්ද? නිදි කුම්භා. කම්පණයකදී නිදි කුම්භා පත්‍ර හැකිලේ. ඉස්සරලා එකේ ස්පර්ශයකදී නිදි කුම්භා පත්‍ර හැකිලේ. ආලෝකයේ වැටෙන්න මල් පිපි දෙනවා. හුඟක් මල් වර්ග. ප්‍රභා සංනමනය. ආලෝකයේ ප්‍රභා සංනමනය. දැන් සංනමන චලන ගැන අපි යමක් ලියන්න තිබ්බත් දන්නේ නැහැ මුලින්. අපි ලියන්න මොකද්ද? ඔව් උත්තේජයේ දිශාවේ බලපෑමකින් තොර. පරිසර වෙනසේ බලපෑමකින් තොර. හරි? උත්තේජයේ දිශාව මත තීරණය නොවන පරිදි සිදුවන චලන, සිදුවන ශාක චලන. උත්තේජයේ දිශාවේ බලපෑමකින් තොර සිදුවන ශාක චලන තමයි සංනමන චලන කියලා කියන්නේ. මෙහෙම මේ සංනමන ඇති වෙන්න හේතු වෙනවා මේ ශාක පත්‍රය, මේ පත්‍ර වෘන්තය, මේ තමයි කඳට හයි වෙන තැන. මෙන්න මෙතන තියෙන මේ සෛල සමූහයේ ශූන්‍යතා, ජල වෙනස. ඒකෙන් තමයි පත්‍ර හැකිලේ. දැන් පත්‍රිකා රසක් තියෙන එකන මේ විදිහේ පත්‍රිකාවන් රසක් තියෙන අවස්ථාවක නම් ඔය විදිහකන මේ ස්ථානෙත් ඇති වෙනවා මේ ශූන්‍යතාවය. මේ පත්‍රිකා සෙට් එක ගිහිල්ලා කඳට හයි වෙන තැනෙත් ඇති වෙනවා මේ ශූන්‍යතාවය. මෙතන මේවට කියනවා අපි උපදාන කියලා. මේ උපදාන නිසා මේ උපදාන ඇති වෙන්නේ අර අපි කලින් කියපු ජල ප්‍රතිශතය වෙනස් වී. මේ උපදානයන් නිසා තමයි ඔය සංනමන චලන හටගන්නේ. එහෙනම් පළහැර ලියා ගන්න මෙහෙම ලියන්න පුළුවන්. පත්‍ර පාදයේ පත්‍රිකා පාදවල. පත්‍ර පාදය මෙතනනේ. මේ තමයි පත්‍ර පාදය. පත්‍ර පාදය. මේ පත්‍රිකා පාදය. මේ මෙතන මේ එක එක පත්‍රවල පාදය මේ පත්‍ර පාදය. පත්‍ර පාදය. මේ පත්‍රිකා පාදේ. පත්‍ර පාදේ, පත්‍රිකා පාදේ ජල ප්‍රතිශත වෙනස් වී වරාංගතේ ශූන්‍යතා නිසා උපදාන හට ගැනීමෙන් සංනමන චලන ඇති වෙනවා. උපදාන හට ගැනීමෙන් සංනමන චලන ඇති වෙනවා. එතකොට අපි දැන් අර තුන්වෙනිව කියපු එක පොතේ නැති එක. සාර්වසර චලන. සාර්වසර චලන. මේ ඔක්කොම මකලා අපි සාර්වසර චලන වලට යනවා. සාර්වසර චලන මම කිව්වා ක්ලැමිඩෝමෝනාස් වගේ අය ජලජ ශුද්ධ පැලෑටි හැටපේ නැති තමන්ගේ පොකුණේ ඉන්න ගමන් පොකුණට හිරුවෙලිය වැටෙනකොට ඒ හිරුවෙලිය නිසා ස්ථානය මාරු කරලා තව තැනකට ගමන් කරනවා. සම්පූර්ණ ජීවියම මේ විදිහට ඇල්ගී, ක්ලැමිඩෝමෝනාස් වගේ ඇල්ගී මෙම චලන දක්වනවා. මේවට අපි කියනවා සාර්වසර චලන කියලා. ඒකෝට දැන් ඔයාලට ඒක සඳහන් කරගත්ත හැටි ක්ලැමිඩෝමෝනාස් වැනි ඇල්ගී ජලය මත වැඩෙන හිරුවෙලිය වැටෙන විට හිරුවෙලිය වැටෙන විට මුළු ජීවියාම චලනයක් සිදු කරනවා. මුළු ජීවියාම හිරුවෙලිය නිසා චලනය, ඒ උත්තේජය නිසා චලනයක් සිදු කරනවා. ඒකට අපි කියනවා සාර්වසර චලනයක් කියලා. සාර්වසර චලනය.
දැන් මේ අපි දැන් කතා කරපු මේ සත්ව සහ ශාක චලන ගැන හිතද්දී අපිට එක වැදගත්කමක් අවසාන වශයෙන් ගන්න පුළුවන්. සතුන්ට නම් තමන්ගේ තියෙන චලන හැකියාව, සංචරණ හැකියාව නිසා තමන්ට ඇතිවන බාධක හමුවේ ස්ථානය මාරු කරලා බාධක වලින් මගහැර දීලා ආරක්ෂා වෙන්න පුළුවන්. නමුත් ශාක වලට එසේ බෑ. ශාක වලට උදුරු තියනවා කියලා එක තැනකින් ගාලා තව තැනකට යන්න බෑනේ. හරි? ඒ නිසා අපි ශාක ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ශාක තියෙන ස්ථානෙම, ඒ ශාක තියෙන පරිසරයේම ඒගොල්ලන්ට ආරක්ෂාව සපයනවා. මේකට අපි කියනවා ස්ථානීය සංරක්ෂණය කියලා. සංරක්ෂණය. ඔව් දැන් මේක ගැන මොකක්ද අපිට කියලා අපි කියන්නේ එහෙමයි. සත්වයින් මෙන් නොව සත්වයින්ට නම් ආරක්ෂාව පතා තම ස්ථානය වෙනස් කර ගනිමින් සංචරණය කළ හැකි නමුත් බාහිර උපද්‍රව වලින් බේරීමට සංචාරක වෙනවා. ශාක වලට එසේ කළ නොහැක. ශාක පවතින පරිසරයේම සංරක්ෂණය කරන්න ඕන. එතකොට අන්න එහෙම ජීවියෙකු පවතින පරිසරයේම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණය. ඔයාලා මේ ස්ථානීය සංරක්ෂණයට උදාහරණ දන්නෝ අපේ රටේ තියෙනවා මොනවද? ආරක්ෂිත වන ප්‍රදේශ. දැඩි ආරක්ෂිත වනයන් ආරක්ෂිතම විල්පත්තුව, යාල, වස්ගමුව, උඩවලවේ වගේ සංරක්ෂිත ඒවට අපේ මේ ජලාශ්‍රිත ජලපෝෂක ප්‍රදේශවල ලක්ෂපාන, රන්දෙනිගල, වික්ටෝරියා, රන්ටැබේ වගේ ප්‍රදේශයේ ඒ ජලාශ වලට ජලය ලැබෙන්න තියෙන ප්‍රදේශවල වනාන්තර තියෙනවා. ඒවා රක්ෂිත වනාන්තර සහ අධිරක්ෂිත වනාන්තර වශයෙන් ඒවා ඒ ප්‍රදේශවල සංරක්ෂණය කරලා තියෙනවා. ඒකට තමයි කියන්නේ තියෙන ස්ථානෙම සංරක්ෂණය කිරීම ස්ථානීය සංරක්ෂණය. අපි අපේ පාඩම අවසන් කරමින් එනවා අපේ අභ්‍යාස වෙත. පළවෙනි අභ්‍යාස. දැන් අභ්‍යාස වලට ඉරිතිය ගන්න. දැන් මම ඔන්න කෙලිම කතා කරන්න යන්නේ. ඕගොල්ලෝ නවත්තලා ඉරිතිය ගහලයි. පළවෙනි ප්‍රශ්නේ. දී පිළිතුරු අතරේ නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුරු තෝරන්න. ගොළු බෙල්ලා සංචරණය සඳහා යොදා ගනු ලබන්නේ කශිකා නෙමෙයි. ව්‍යාජපාද නෙමෙයි. ඒ ඇමීබයි එවුග්ලිනා. එවුග්ලිනා කශිකා, ඇමීබා ව්‍යාජපාද, පැරමීසියම් තමා පක්ෂම, ගොළු බෙල්ලා නම් පේශි. හතර තමයි උත්තරේ නිවැරදි. ආකාශීය ශාකවල සන්ධාරණය. කඳ හයිය නැති. උපකාර වන්නේ මොනවද? වාතය නෙවෙයි, තැන්පත් වූ ද්‍රව්‍ය නම් කාෂ්ඨීය වෙන්න ඕන. ශාක පෝෂක නෙවෙයි ජලය. අංක 1 තමයි නිවැරදි. මිනිසාගේ චලන සඳහා අස්ථි පමණක් උපකාරී වේ. පේශි පමණක් උපකාරී වේ. අස්ථි සහ පේශි උපකාරී වේ. අස්ථි හෝ පේශි උපකාරී නොවේ. නිවැරදි වෙන්නේ අංක 3 මොකද්ද? අස්ථි සහ පේශි උපකාරී වේ. 4. නිදිකුම්බා පත්‍ර අතින් නැල්ලු විට හැකියි. මෙම චලනය හඳුන්වනු ලබන්නේ ස්පර්ශ සන්නමනයයි. නිද්‍රා සන්නමන වෙන්නේ රාත්‍රී කාලෙට, ප්‍රභා සන්නමන වෙන්නේ උදේට, දිගහැරෙන එක, ධන ගුරුත්ව ආවර්තය කියන්නේ පොළොව යට මුල් යන එක. මෙතනදී උත්තරේ වෙන්නේ ස්පර්ශ සන්නමන. අංක 1. 5. ශාක කඳෙහි අග්‍රස්ථය ආලෝකයේ දෂ්ට වර්ධනය වී. ධන ප්‍රභාවර්ත. ඒක තමයි වැරදි. වින ගුරුත්වාවර්තය වැරදි. ස්පර්ශ නෙවෙයි, නිද්‍රා නෙවෙයි. ආවර්තී චලනයක් ලෙස හඳුන්වනු ලබන්නේ මොකද්ද? ප්‍රතිචාරයේ දිශාව. උත්තේජයේ දිශාව දෙසට ඇරිජානේ. දෙසට හෝ ඊට විරුද්ධ වෙන්න පුළුවන්. සයිකල් වැරදි නෑ. ප්‍රතිචාරයේ දිශාව. ප්‍රතිචාරය කියන්නේ පිළිතුර. පිළිතුරේ දිශාව. උත්තේජ විරුද්ධ නෑ. එක්කෝ එම දිශාවට නැත්තම් විරුද්ධ. ප්‍රතිචාරයේ දිශාව. උත්තේජයේ දිශාවට බලපෑමක් නැති චලනයක් වැරදි. බලපෑමක් ඇති. ප්‍රතිචාරයේ දිශාව උත්තේජයේ දෙසට හෝ ඉවතට ඇති චලනයක් 4 නිවැරදි. 7. රූපේ දක්වා ඇත්තේ ශාක චලනයක් ආදර්ශ සඳහා සකස් කළ ඇටවුම. එම චලනයම අලපේනවා ජනේලයක් අසල පෝච්චි වල සිට වූ ශාක ටික දින කිහිපයක් යන විට ශාක අග්‍රස්ත ජනේලයේ ඉවත පැත්තට හෙවත් හිරු එළිය ඇති පැත්තට යන්න ගිහින් තියෙන එන මොකද මේක ධන ප්‍රභා වර්ති අංක 2. දෙවෙනි ප්‍රශ්නේ පහත දක්වා ඇති රූප මගින් දැක්වෙන්නේ ශාක චලන ආදර්ශනය සඳහා යොදාගත් ක්‍රියාකාරකම් හා නිරීක්ෂණ අවස්ථා කීපය. එක් අවස්ථාව මගින් නිරූපණය වන ශාක චලනය කුමක්දයි ලියන්න. පළවෙනි එකේ ඇඟිල්ලක් කියලා ස්පර්ශ කරනවා. එහෙනම් මොකද්ද? ස්පර්ශ සන්නමනය. සන්නමනයක් ඒක ස්පර්ශ. දෙවෙනි එකේ ජනේලයක් දිහාට හැරෙනවා. ධන
ප්‍රභාවර්ථ ඒකාවර්ත චලනය. තුන්වෙනි එකේ පහුරක් යනවා ආධාරකයේ දිහාට. ඒක මොකද්ද? ඔව් ධන ස්පර්ශාවර්ත. හතරවෙනි එක කෝච්චියක් යටපැත්තට හරලා තිබ්බත් කොහෙට හරලා තිබ්බත් උඩ දිහාවට අග්‍රස්ත යනවා. මොකද්ද ඒක? ඔව් ඍණ ගුරුත්ව ආවර්ත. ඒ රූප ස්ථාන අසල ඒ චලන ලියන්නයි කියන්නේ. එතකොට අපි ඔන්න මේ පාඩම අවසන් කරනවා. දැන් නැවත මතක් කරනවා මේ පාඩම් අපි කරන්නේ මේ බොහොම අභාග්‍ය සම්පන්න කාලයක නොමිලේ කරන්නේ සක්‍රියාවක් ලෙස මේක ඕගොල්ලන්ගේ අධ්‍යාපනයේ ලොකු පිටුහලක් දෙන්නේ. මේක මටත් තුන රුපියල් 800,000 කරන් කරන් බොහොම පාසුවෙන් ගෙදරලා කියා කරනවා මම ඒකට කැමැත්තක් නැහැ. ඒ නිසා මෙයාගේ මතක් කරවන්නේ වතුනා මේ පාඩම් වලට ඕගොල්ලන්ගේ සෑම හිතවත් අයම සම්බන්ධ කරගන්න පාසල් වල ඉන්න ඒ අයට මේ ලින්ක් එක දෙන්න දුරකථන මාර්ගය. එහෙනම් මේ පාඩමත් මම අවසන් කරනවා.